අයිබෝවන් අද අපේ පාඩම හයිඩ්‍රෝකාබන හා ඒවායේ ව්‍යුත්පන්න 11 වෙනි ශ්‍රේණියේ 14 වෙනි ඒකකය. දැන් අපි මේ පාඩම ගැන කතා කරනකොට ඉස්සෙල්ලාම මේ රසායන විද්‍යාවේදී අපි ඉගෙන ගන්න කාබනික රසායනය සහ අකාබනික රසායනය ගැන පොඩි දැනුමක් ලබා ගන්න ඕනේ. දැන් අපි ඇයි මේ කාබනික රසායනය සහ අකාබනික රසායනය කියලා රසායන විද්‍යාව කොටස් දෙකකට බෙදලා තියෙන්නේ කියලා බැලුවොත් ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ අපි හොයාගෙන තියෙන අඳුරගෙන තියෙන මූලද්‍රව්‍ය සංඛ්‍යාව 120කට ආසන්න ගණනක් වුණාට අති විශාල සංයෝග ප්‍රමාණයක් තියෙනවා. එහෙම වෙන්නේ මූලද්‍රව්‍ය දෙකක් හෝ කීපයක් නිශ්චිත අනුපාතයකට ප්‍රතික්‍රියා කරන සංයෝග අති විශාල ප්‍රමාණයක් හදන නිසා. මේ නිසා අපිට සංයෝග වෙන් කරගෙන තියෙනවා ප්‍රධාන වශයෙන් කාබනික සහ අකාබනික සංයෝග විදියට. මොනවාද මේ කාබනික සංයෝග කියලා කියන්නේ? කාබන් අඩංගු සංයෝග. මොකද හඳුනගෙන තියෙන සංයෝග ප්‍රමාණයෙන් අති බහුතරයක් කාබන් අඩංගු සංයෝග. එතකොට මේ කාබනික රසායනයේදී අපි ඉගෙන ගන්නේ කාබන් අඩංගු සංයෝග පිළිබඳ. එතකොට මොනවාද අකාබනික රසායනයේදී ඉගෙන ගන්න? අකාබනික රසායනයේදී අකාබනික සංයෝග ගැන අපි කතා කරනවා. හැබැයි අකාබනික සංයෝග කියලා කියන්නේ හැම වෙලාවෙම කාබන් අඩංගු නොවන සංයෝග නෙවෙයි. සමහර අකාබනික සංයෝග තියෙනවා ඒවයි කාබන් අඩංගු වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, සෝඩියම් කාබනේට්, සෝඩියම් බයිකාබනේට්, සෝඩියම් සයනයිඩ් වගේ ඒවා අකාබනික සංයෝග. කාබනික සංයෝග කියලා කියන්නේ අනිවාර්යෙන් එහෙමනම් කාබන් අඩංගු සහ කාබන් සමග හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, එහෙම නැත්නම් හැලජන් කියන හත්වෙනි කාණ්ඩේ තියෙන මූලද්‍රව්‍ය, ෆොස්ෆරස්, සල්ෆර් වැනි මූලද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරලා හැදිලා තියෙන සංයෝග. එහෙමනම් අපි මේ පාඩමේදී විශේෂයෙන් සලකා බලන්නේ කාබනික සංයෝග පිළිබඳ. එහෙම නැත්නම් මේ පාඩම අයිති වෙන්නේ කාබනික රසායනයට. දැන් අපි කාබන් පරමාණුවක් ගැන කතා කරනකොට කාබන් මූලද්‍රව්‍ය තියෙන්නේ ආවර්තතාවකයේ 4 වෙනි කාණ්ඩේ. 4 වෙනි කාණ්ඩේ නම් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4යි. දෙවෙනි ආවර්තය. ඒ කියන්නේ කාබන් වල පරමාණු ක්‍රමාංකය 6යි. ඒතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එන්නේ 2යි 4යි. ඒතකොට පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඉතින් ඉලෙක්ට්‍රෝන 4 යනවා දෙවෙනි ශක්ති මට්ටමට. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තියාගන්න ඕන ස්ථායි වින්‍යාසය ලබා ගන්න නම්. මේ කාබන් පරමාණු ස්ථායි වින්‍යාසය ලබා ගන්නකොට තව ඉලෙක්ට්‍රෝන 4ක් එක්ක ගන්න ඕනේ, එක්ක තියෙන ඉලෙක්ට්‍රෝන 4 දෙන්න ඕනේ, එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන 4ක් කවුළු තියා ගන්න. වඩා පහසු අඩු ශක්තියක් වැය වෙන්නේ ඉලෙක්ට්‍රෝන 4ක් කවුළු තියා ගන්න එක. මේ නිසා කාබන් පරමාණුවක් සංයෝග හදනකොට ඉලෙක්ට්‍රෝන කවුළු තියා ගන්න. ඒතකොට ඉලෙක්ට්‍රෝන කවුළු තියා ගන්න නිසා කාබන් සමග වෙනත් මූලද්‍රව්‍ය සංයෝජනය වන්නේ සහබන්ධන මගින්. එතකොට සහසංයෝජ බන්ධන මගින් වෙනත් මූලද්‍රව්‍යයක් සමග ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන එක්කෝ පරමාණු 4ක් සමග ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන කාබන් ස්ථායි වින්‍යාසය ලබා ගන්නවා. ඒතර මේ දක්වලා තියෙන්නේ කාබන් හයිඩ්‍රජන් 4ක් එක්ක හදන අණුවක ලුයිස් ව්‍යුහය. මේ මේතේන් අණුවේ ලුයිස් ව්‍යුහය. එතකොට අපි දන්නවා මෙතනදී කාබන් වල අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 4යි, හයිඩ්‍රජන් වල එක බැගින් තියෙනවා. කාබන් පරමාණු ඉලෙක්ට්‍රෝන 4 සහ හයිඩ්‍රජන් පරමාණු 4 ඉලෙක්ට්‍රෝන 4 හවුලේ තියාගෙන කාබන් ස්ථායි වෙනවා. ඒකම කාබන් වල ඉලෙක්ට්‍රෝනය බැගින් හවුලේ තියාගෙන හයිඩ්‍රජන් පරමාණු 4ත් ස්ථායි වින්‍යාසය ඇති කර ගන්නවා. එහෙනම් පැහැදිලි වෙන්න ඕනේ මෙතනදී කාබන් තවත් පරමාණුවක් එක්ක සම්බන්ධ වෙන්නේ බොහෝ විට සහබන්ධනයක් මගින්. මේ තියෙන්නේ කාබන් පරමාණු දෙකක් සංයෝජනය වෙලා හැදෙන C2H6 අණු. මේක CH4 මේක C2H6
මේක C2H4 මේක C2H2 දැන් ඔයගලන්ට පේන මේ කාබන් පරමාණු දෙක අතර ඒක බන්ධනයක් ඇති කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ද්විත්ව බන්ධනයක් ඇති කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ත්‍රිත්ව බන්ධනයක් ඇති කරගන්නත් පුළුවන්. මේ විදිහට කාබනික සංයෝගවල කාබන් පරමාණු අතර බන්ධන ඇති කරගන්නවා. එහෙම නැත්නම් සහ බන්ධන ඇති කරගන්න පුළුවන්. හයිඩ්‍රෝකාබන්. දැන් අපි මේ පාඩමේ ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්න යන්නේ හයිඩ්‍රෝකාබන් ගැන. හයිඩ්‍රෝකාබන් කියලා කියන්නේ කාබන් හා හයිඩ්‍රජන් වලින් පමණක් හැදිලා තියෙන සංයෝග. එතකොට කාබන් සහ හයිඩ්‍රජන් විතරක් තියෙනකොට කාබන් පරමාණු එකක් තියෙන සංයෝගයක් තියෙනවා. ඒක තමයි සරලම හයිඩ්‍රෝකාබනය වෙන්න ඕනේ. හයිඩ්‍රෝකාබන වල කාබන් සංඛ්‍යාව වැඩි වෙනකොට ඒ කාබන් පරමාණු වලින් සංයෝගයේ සැකිල්ල නිර්මාණය වෙනවා. නැත්නම් ෆ්‍රේම්වර්ක් එක හැදෙනවා. ඒකට හයිඩ්‍රජන් පරමාණු සම්බන්ධ වෙලා එකිනෙකට වෙනස් විරුව හදනවා. ඒතර මේවයි කාබන් පරමාණු විවිධ ආකාරවලට සම්බන්ධ වෙලා සංයෝගයේ සැකිල්ල නිර්මාණය කරනවා. ඒකට හයිඩ්‍රජන් පරමාණු සම්බන්ධ වෙලා එකිනෙකට වෙනස් විරුව හදනවා. බලන්න. දැන් මෙතන තියෙන්නේ මේ කාබන් පරමාණු හතරකින් සරල දාමයක් විදිහට කාබන් පරමාණු හතර සම්බන්ධ වෙලා තිනවා. ඒක බන්ධන වලින් ඊට පස්සේ හයිඩ්‍රජන් වලින් සමන්විත වෙනවා ඉතිරි බන්ධන ටික. එතකොට හයිඩ්‍රජන් කාබන් පරමාණු හතරක් එක්ක හයිඩ්‍රජන් පරමාණු 10ක් සම්බන්ධ වෙලා මෙතන හැදලා තියෙන්නේ. මේකට අපි කියනවා normal butane. නැත්නම් N-butane කියලා. මේකෙත් තියෙන කාබන් පරමාණු 4යි හයිඩ්‍රජන් පරමාණු 10යි. මේකත් එනම් butane. මේකේ ව්‍යුහ සූත්‍රය වෙනස්. මේ තියෙන ව්‍යුහ සූත්‍ර දැන් මේක C4H10 කියලා ලිව්වොත් මේකත් C4H10. එතකොට ඒවා අනුක සූත්‍ර. දැන් මේ ඇඳලා තියෙන්නේ ව්‍යුහ සූත්‍ර. එතකොට මේකේ ව්‍යුහ සූත්‍රයට වඩා නැත්නම් normal butane වල ව්‍යුහ සූත්‍රයට වඩා වෙනස් isobutane වල ව්‍යුහ සූත්‍රය. ඒක ඔයගොල්ලන්ට පැහැදිලියි. හයිඩ්‍රෝකාබන වලට ප්‍රධාන වශයෙන් අයත් වන්නේ ඉන්ධන. දැන් අපි දන්නවා පෙට්‍රෝලියම්. පෙට්‍රෝලියම් සියල්ලක්ම හයිඩ්‍රෝකාබන. අපි බොර තෙල් කියලා ගන්නෙ හයිඩ්‍රෝකාබන කීපයක මිශ්‍රණයක්. අපි ඒක භාගික ආසවණෙන් සංකටක වලට වෙන් කරගන්න බව ඔයගොල්ලන් කලින් ඉගෙනගෙන තියෙනවා. දැන් මේ පෙට්‍රෝලියම් වල තියෙන ඉන්ධන ආකාර කීපයක්. පැරපින්නීටි, පෙට්‍රල්, මේතේන්, LP වායුව, භූමි තෙල්, ඩීසල්. මේ හැම එකේම අඩංගු වෙන්නේ කාබන් සහ හයිඩ්‍රජන් පමණයි. එහෙනම් ඒ සියල්ලම හයිඩ්‍රෝකාබන්. හැබැයි දර කියලා කියන්නේ ඉන්ධනයක්. මේකේ අඩංගු වෙන ප්‍රධාන වශයෙන් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන්. ඒකට නිශ්චිත සූත්‍රයක් අපිට දෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අනිත් පෙට්‍රෝලියම් වලට එහෙම නැත්නම් ඛනිජ තෙල් වලින් එහෙම නැත්නම් බොර තෙල් වලින් වෙන කරගන්න සංඝටක වලට අපිට පුළුවන් නිශ්චිත රසායනික සූත්‍රයක් දෙන්න. දැන් පැරපිනීටි වල සූත්‍රය C25H52යි. පෙට්‍රල් C6යි H12යි. මේතේන් CH4. LP වායුව C4H10. භූමි තෙල් C14H30. ඩීසල් C12H26. එතකොට මේ විදිහට අපිට නිශ්චිත අනුක සූත්‍රයක් දෙන්න පුළුවන් විවිධ පෙට්‍රෝලියම් සංයෝග වලට. එතකොට අපි භාවිතා කරන පෙට්‍රෝලියම් වල තියෙන කාබන් පරමාණු සංඛ්‍යාව පිළිබඳව ඔයගලන්ට අදහසක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කාබන් පරමාණු ගාන හයිඩ්‍රෝකාබනයේ වැඩි වෙනකොට ඒකේ ද්‍රව ගතිය අඩු වෙනවා. එහෙම නැත්නම් thickness එක වැඩි වෙනවා. ඒකේ ඝන ස්වභාවය වැඩි වෙනවා. දැන් පැරපින්නීටි ගත්තම C25H52. අපි ගන්නවා කාම්‍ර උෂ්ණත්වයේදී ඒකේ ඝන. පැරපින්නීටි කාම්‍ර උෂ්ණත්වයේදී ඝන. හැබැයි පෙට්‍රල් කියන්නේ ද්‍රවයක්. ඒක ඊටාම අඩු උෂ්ණත්වයකදී කාම්‍ර උෂ්ණත්වයට වඩා පොඩ්ඩක් ඉහළ උෂ්ණත්වයකදී වාෂ්ප වෙන්න පුළුවන්. මේතෙන් ගත්තොත් එහෙම ඒකේ කාබන් 1යි H4යි මේතෙන් කියන්නේ වායුව. ඒතර කාබන් ප්‍රමාණය ඊටාම අඩු වෙනකොට ඒක තියෙන වායු විදියට. අපි ගත්තොත් බියුටේන් C4H10 ගත්තොත් ඒක බියුටේන් LP වායුව. ඒකත් තියෙන කාබන් උෂ්ණත්වයේ වායු අවස්ථාවේ. එහෙනම් කාබන් පරමාණු ගාන ඊටාම අඩු වෙනකොට වායු යම් ප්‍රමාණයක් වැඩි වෙනකොට ද්‍රව අවස්ථාවේ තියෙන කාබන් උෂ්ණත්වය තවදුරටත් වැඩි වෙනකොට අර්ධ ඝන එහෙම නැත්නම් ඝන තත්ත්වයටපත් වෙන්න පුළුවන්. දැන් අපි මේ පරීක්ෂණයෙන් පෙන්වන්න හදන්නේ ඉන්ධනයක
කාබන් සහ හයිඩ්‍රජන් තියෙන බව. දැන් අපි කියවනේ ඉන්ධන කියන්නේ හයිඩ්‍රෝකාබන් කියලා. දැන් මේ පරීක්ෂණයේදී අපි පෙන්වන්න යන්නේ හයිඩ්‍රෝකාබනයක කාබන් සහ හයිඩ්‍රජන් තියෙනවා කියලා. අපි දන්නවා ඉටිපන්දම දහනය කරනකොට මේ දහනය වෙලා පිටවන තලය අපි මේ නලය දිගේ ගලන්න සලස්වනවා. ඒක කරන්නේ මේ කෙලවරට සම්බන්ධ කරලා තියෙන චූසකයේ මගින්. චූසකය කියලා කියන්නේ වාතය එළියට ඇදලා ගන්න උපකරණයක්. එතකොට මේකෙන් වාතය එළියට ඇදලා ගන්නකොට මේ නලය තුල තියෙන වාතය එළියට යනවා. එතකොට මේක ඇතුලේ පීඩනය අඩු වෙනකොට මෙහෙන් වාතය බුබුලු නගිනවා. මෙතන වාතය එන්නේ ඉටිපන්දම දහණයෙන් පිටවන වායුත් සමග. එතකොට අපිට පුළුවන් ඕනනම් මේ වගේ ඇටෝමක් සකස් කරලා ඉටිපන්දම පත්තු කරන්න නැතුව තියලා පරීක්ෂණය කරන්න දෙකම ඇටෝම් දෙකම එකම අවස්ථාවේ චූසක දෙකම ක්‍රියාත්මක කරනවා. මෙතන ඇතුලේ තියෙනවා U නලය ඇතුලේ නිර්ජලීය කොපර් සල්ෆේට්. මෙතන තියෙන අවර්ණ හුණු දියර. චූසකේ ක්‍රියාත්මක කරාන් පස්සේ නිර්ජලීය කොපර් සල්ෆේට් කෙටි කාලයකින් නිල් පාට වෙනවා. ඒ කියන්නේ මේ දහනේ අතුරු ඵලයේ ජල වාෂ්ප තියෙනවා. හුණු දියර කෙටි කාලයකින් කිරි පාට වෙනවා. ඒ කියන්නේ දහනේ අතුරු ඵලයේ තියෙනවා කාබන් ඩයොක්සයිඩ්. දැන් මම කිව්වනේ තව ඇටෝමක් පාලක ඇටෝමක් අපිට හදන්න පුළුවන් කියලා ඉටිපන්දම පත්තු කරන්නේ නැතුව ඒකෙත් හුණු දියර කිරි පාට වෙනවා සහ කොපර් සල්ෆේට් නිල් පාට වෙනවා. හැබැයි ඒක මීට වඩා වැඩි කාලයක් ගත වෙනවා. ඒකෙන් අපිට කියන්න පුළුවන් දහනය ඉටිපන්දම දහනයේදී අතුරු ඵල විදියට කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප පිට වුණා කියලා. මේ ජල වාෂ්ප ඝනීභවනය කරන්න ඕන ඉඳ තමයි මේ YouTube එක තියෙන්නේ අයිස් සහිත ජල බීකරයක. නැත්නම් ජල භාජනයක. ඒතර පැරපින් ඉටිවල දහන ප්‍රතික්‍රියාව අපිට දක්වන්න පුළුවන්. C25H52යි ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා හැදෙනවා කාබන් ඩයොක්සයිඩ් සහ ජලය ධන ශක්තිය. ශක්තිය පිට වෙනවා ආලෝකය හා තාපය විදියට. ඒතර අතුරු ඵල විදියට යන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප. ඒතර ඒක සම්තුලනය කරලා මම මෙතන තියෙනවා. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි එහෙමනම් කාබන් ඩයොක්සයිඩ් වල මේ කාබන් ලැබෙන්නේ හයිඩ්‍රෝකාබනයෙන්. මෙතන ජලයේ හයිඩ්‍රජන් ලැබෙන්නේ හයිඩ්‍රෝකාබනයෙන්. බාහිර පරිසරයෙන් ලබා ගන්න ඔක්සිජන් පමණයි. එහෙනම් පැහැදිලි පැරපින් ඉටිවල හයිඩ්‍රජන් සහ කාබන් තියෙන බව. එහෙනම් හයිඩ්‍රෝකාබන කියලා කියන්නේ කාබන් සහ හයිඩ්‍රජන් පමණක් අඩංගු සංයෝග. හයිඩ්‍රෝකාබන හා ඒවායේ ව්‍යුත්පන්න ගැන කතා කරනකොට අපි මේවා ප්‍රධාන කොටස් තුනකට වර්ග කරනවා. පළවෙනි වර්ගය තමයි ඇල්කේන. දෙවෙනි වර්ගය ඇල්කීන, තුන්වෙනි වර්ගය ඇල්කයින. අපි බලමු කොහොමද මේවා වර්ගීකරණය කරලා තියෙන්නේ කියලා. ඇල්කේන වර්ගීකරණය කරනකොට ඇල්කේන වල අපිට හඳුන ගන්න පුළුවන් වෙන්නේ කාබන් පරමාණු අතර ඒක බන්ධන පමණයි. කාබන් පරමාණු අතර ඒක බන්ධන පමණක් තියෙන හයිඩ්‍රෝකාබන තියෙනවා නම් ඒවා ඇල්කේන. ඒතර සරලම ඇල්කේනය වෙන්නේ මේතේන්. මේතේන් වල තියෙන්නේ කාබන් 1යි හයිඩ්‍රජන් 4යි. ඒතර කාබන් පරමාණු අතර එතන ඒක බන්ධන නැහැ. ඒ නිසා අපිට සමස්තයක් විදිහට කියන්න පුළුවන් හයිඩ්‍රෝකාබන් ඇති සියලුම බන්ධන ඒක බන්ධන නම් ඒවා තමයි ඇල්කේන කියන්නේ කියලා. මේකේ පොදු සූත්‍රය විදිහට අපිට ගන්න පුළුවන් CnH2n ධන 2. එතන N කියලා කියන්නේ කාබනික සංයෝගයේ තියෙන කාබන් පරමාණු ගණන. දැන් බලන්න CH4 ගත්තොත් එහෙම CH4 වල කාබන් 1යි හයිඩ්‍රජන් 4යි. එතකොට CN 2n ධන 2නේ. දැන් CN කියන්නේ 1යි. ඒතර 2n වෙනකොට 1 වැඩි කිරීම 2. ධන 2 කියන්නේ 4යි. ඒතර හරිනේ. ඒ කියන්නේ පොදු සූත්‍රය විදිහට අපිට ගන්න පුළුවන් CnH2n ධන 2. ඒතර n කියන්නේ සංයෝගිත කාබන් පරමාණු සංඛ්‍යාව. ඒක දෙකෙන් වැඩි කරලා තව දෙකක් එකතු කරපුවාම අපිට ලැබෙනවා ඒකට සම්බන්ධ වෙලා තියෙන හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව. ඒතර ඇල්කේන නම් කරනකොට අපි ඒන් ප්‍රත්‍යයෙන් තමයි ඒක අවසන් කරන්නේ. මේතේන්, බියුටේන්, ප්‍රොපේන්, පෙන්ටේන්. ඒතර ඒන් කියන ප්‍රත්‍යයෙන් ඒක අවසන් කරනවා. ඒ නිසා අපිට පහසුවෙන් මතක තියාගන්න පුළුවන් මේ ප්‍රත්‍යයත් එක්ක ඇල්කේන නම් කිරීම. මේ තියෙන්නේ ඇල්කේන කීපයක්. මේතේන් CH4 එක කාබන් 1යි හයිඩ්‍රජන් 4යි. පේනවා තියෙන්නේ ඒක බන්ධන පමණයි. එතකොට මම කිව්වා කාබන් පරමාණු ගාන අඩු වෙනකොට තියෙන්නේ වායු අවස්ථාවේ. එතෙන්
මේක මෙතේන් මේක එතේන්. එතේන් ගත්තා මේකේ C2H6 බලන්න CN N කියන්නේ 2යි H කියන්නේ 2යි N ධන 2. ඒ කියන්නේ 2 වැඩි කිරීම 2 4යි ධන 2යි ඒතර 6යි. ඒතර හරි සූත්‍රයට ගැලපෙනවා. ඒතර මේකේ තියෙන ඒක බන්ධන විතරයි. ඒකත් වායු අවස්ථාවේ තියෙනවා. ප්‍රොපේන් C3H8 මේකෙත් C3 තුනක් තියෙනවා. ඒ අතර ඒක බන්ධන හයිඩ්‍රජන් සමග ඒක බන්ධන. ඒකත් තියෙන්නේ වායු අවස්ථාවේ. බියුටේන් C4H10 ඒකෙත් ඒක බන්ධන විතරයි තියෙන්නේ. ඒක තියෙන්නේ වායු අවස්ථාවේ. ඒක බලන්න අපි පොදු සූත්‍රය දාලා CN කියන්නේ N කියන්නේ 4යි. ඒතර H වෙන්න ඕනේ 2යි N ධන 2. 2යි N කියන්නේ 4 වැඩි කිරීම 2 8යි ධන 2 10යි. ඒක හරි. පෙන්ටේන් ලික්විඩ් එහෙම නැත්නම් ද්‍රව අවස්ථාවේ තියෙන්නේ. ඒක අපිට පෙට්‍රල් විදිහට සලකන්න පුළුවන්. C5යි H12යි. හෙක්සේන් C6යි H14යි. ඒකත් ද්‍රව අවස්ථාවේ තියෙන. ඒතර කාබන් පරමාණු 1 ඉඳලා 6 වෙනකම් තියෙන හයිඩ්‍රෝකාබන වල එහෙම නැත්නම් ඇල්කේන වල අණුක සූත්‍ර මේවා ව්‍යුහ සූත්‍ර. මේ භෞතික ස්වභාවය. මෙතේන් එතේන් ප්‍රොපේන් වලට තියෙන්නේ එක් ව්‍යුහ සූත්‍රයක් විතරයි. මෙතේන් එතේන් හා ප්‍රොපේන් වලට තියෙන එක් ව්‍යුහ සූත්‍රයක් විතරයි. නමුත් ඔයගලන්ට පැහැදිලි වෙයි ඇල්කේනේ කාබන් පරමාණු ගාන 3ට වඩා වැඩි වෙනකොට ඒවයි තියෙන ව්‍යුහ සූත්‍ර ගණන වැඩි වෙනවා. බලන්න පෙන්ටේන් මම මෙතන පෙන්ලා තියෙනවා පෙන්ටේන් වල ව්‍යුහ සූත්‍ර 3ක්. මෙතන බලන්න මේ පෙන්ටේන් වල ව්‍යුහ සූත්‍රයේ කාබන් සරල දාමයක් විදිහට තියෙනවා. හයිඩ්‍රජන් ඒක බන්ධන වලින් සම්බන්ධ වෙලා තියෙන. ඒතර ඔක්කොම ඒක බන්ධන. ඒ නිසා ඇල්කේනයක් මෙතනත් පෙන්ටේන්මයි කාබන් 5ක් තියෙනවා. හැබැයි මේ දෙවනි කාබන් පරමාණුවට ශාඛා දාමයක් විදිහට අනිත් කාබන් පරමාණුව තව කාබන් පරමාණුවක් සම්බන්ධ වෙලා තියෙනවා. මේකට අපි කියනවා අයිසෝපෙන්ටේන් කියලා. ඒතර ව්‍යුහ සූත්‍රය වෙනස්. මෙතන තියෙනවා දෙවනි කාබන් පරමාණුවට දෙපැත්තෙන්ම කාබන් පරමාණු දෙකක් සම්බන්ධ වෙලා. එතකොට මේකට අපි කියනවා නියෝපෙන්ටේන් කියලා. එතකොට කොහොම හරි පෙන්ටේන් වල අණුක සූත්‍රය වෙන්නේ C5යි H12යි. නමුත් ව්‍යුහ සූත්‍ර 3ක් මෙතනදී තියෙනවා. ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා හෙක්සේන් වලට යනකොට හෙප්ටේන් වලට යනකොට මීට වඩා ව්‍යුහ සූත්‍ර ගානක් අපිට දක්වන්න පුළුවන්. ව්‍යුහ සූත්‍රය වෙනස් වෙනකොට ඒ හයිඩ්‍රෝකාබනයේ රසායනික ගුණ වෙනස් වෙන්න පුළුවන්. රයිට්. අපි ඊට පස්සේ කතා කරනවා ඇල්කීන ගැන. ඇල්කීන පිළිබඳව. කාබන් හා කාබන් පරමාණු අතර අවම වශයෙන් ද්විත්ව බන්ධන එකක්වත් පවතන හයිඩ්‍රෝකාබන තමයි ඇල්කීන කියලා කියන්නේ. එතකොට ඔයක් පේනවා සරලම ඇල්කීනිය වෙන්න ඕනේ අඩුම ගානේ කාබන් දෙකක් තියෙන එක. ඒ කාබන් පරමාණු අතර ද්විත්ව බන්ධනයක් නේ තියෙන්න ඕනේ. කාබන් පරමාණු දෙකක් තියෙන ඇල්කීනය තමයි සරලම ඇල්කීනය. ඇල්කීන නම් කරනකොට අපි ඒක අවසන් කරන්නේ ඊන් ප්‍රත්‍යයෙන්. එහෙනම් සරලම ඇල්කීනය වෙන්න ඕනේ එතීන්. මේක එතීන්. මේ දක්වලා තියෙන්නේ එතීන්. එතකොට ඇල්කීන නම් කිරීමේදී ඒවා ඊන් ප්‍රත්‍යයෙන් අවසන් කරනවා. පොදු සූත්‍රය වෙන්නේ CnH2n. CN N කිව්වම මේක 2යි තියෙන්නේ. 2n කියන්නේ 2 වැඩි කිරීම 2 4යි. එහෙනම් පොදු සූත්‍රය වෙන්නේ CnH2n ඇල්කීන වල. මේ තියෙන ඇල්කීන කීපයක්. එතීන් වල C2H4 බලන්න ඒක බන්ධනයක් ද්විත්ව බන්ධනයක් තියෙන කාබන් පරමාණු අතර. ප්‍රොපීන් C3H6 බලමු සූත්‍රය දාලා CnH2n ඒ කියන්නේ මේකේ N කියන්නේ 3යි 3 වැඩි කිරීම 2 6යි. හරිනේ? මේකේ N 4යි 4 වැඩි කිරීම 2 8යි. ඒ කියන්නේ පොදු සූත්‍රයට ගැලපෙනවා. ඒතර ප්‍රොපීන් වල තියෙනවා C3යි H6යි. එක ද්විත්ව බන්ධනයක් තියෙනවා කාබන් පරමාණු අතර. බියුටීන් වල C4H8 ඒකෙත් තියෙනවා C පරමාණු දෙකක් අතර ද්විත්ව බන්ධනයක්. එතකොට ඇල්කීන වල කාබන් පරමාණු අතර පවතින ද්විත්ව බන්ධන වලට අපි කියනවා අසම්තෘප්ත බන්ධන කියලා. ඒතර ඇල්කේන වලට වඩා මේ නිසා ප්‍රතික්‍රියාශීලී වෙලා තියෙනවා.
ඇල්කීන ඇල්කේන වලට වඩා. මොකද ද්විත්ව බන්ධනය පහසුවෙන් කැඩිලා තවත් ප්‍රතික්‍රියාවක් සඳහා සහභාගී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් මූලද්‍රව්‍යයක් හෝ සංයෝගයක් සමග සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාශීලතාවය වැඩි. මේ තියෙන එතීන් වල ව්‍යුත්පන්න. එතකොට මෙතනදී එක හයිඩ්‍රජන් පරමාණුවක් විස්ථාපන වෙලා ක්ලෝරින් පරමාණුවක් ආදේශ වෙලා තියෙනවා. ඒකට අපි කියනවා ක්ලෝරෝඑතීන්. C2H3Cl ක්ලෝරෝඑතීන්. මේක ටෙට්‍රාක්ලෝරෝඑතීන්. එතකොට හයිඩ්‍රජන් පරමාණු හතරම විස්ථාපනය වෙනවා ක්ලෝරින් පරමාණු හතරක් මගින්. මෙතන තියෙන ටෙට්‍රාෆ්ලෝරෝඑතීන්. හයිඩ්‍රජන් පරමාණු හතරම ෆ්ලුවරින් පරමාණු හතරක් මගින් විස්ථාපනය කරලා තියෙනවා. ක්ලෝරෝඑතීන්, ටෙට්‍රාක්ලෝරෝඑතීන්, ටෙට්‍රාෆ්ලෝරෝඑතීන් කියන සංයෝග තුන තමයි මේ තියෙන්නේ. එතීන් වල ව්‍යුත්පන්න බහු අවයවීකරණය පොලිතීන්, ස්ටයිරෝෆෝම්, ටෙෆ්ලෝන්, PVC වැනි බහු අවයවක හදනවා. අපි බලමු කොහොමද මේ එතීන් වල ව්‍යුත්පන්න බහු අවයවීකරණයට ලක් වෙන්නේ කියලා. මොකද්ද බහු අවයවීකරණය කියන්නේ? බහු අවයවීකරණය කියන්නේ මේ කියන සරල අණු එහෙම නැත්නම් කුඩා අණු රාශියක් එකට බැඳිලා යෝධ අණුවක් හැදෙන එක. දැන් මේ මම මෙතන මේ බෝල වලින් දක්වලා තියෙන්නේ ඒ කුඩා අණු. අපි හිතමු එතීන් අණුවක්. එතීන් අණු මෙතන තියෙනවා 1 2 3 4 6ක්. ඒ 6 එකට සම්බන්ධ වෙලා හැදෙනවා බහු අවයවකය. ඒතර බහු අවයවකයට අපි කියනවා පොලිඑතීන්. එහෙනම් මේ එතීන් අණු 6න් හැදුනා පොලිඑතීන්. මේක 6න් නෙමෙයි මේක තවදුරටත් සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ මේ කීපයක් ඇඳලා තිබ්බට මම මේ ධන දාලා තියෙන දෙපැත්තේ මේක තවදුරටත් දිග වෙන්න පුළුවන්. අපිට කියන්න බෑ කීයක් සම්බන්ධ වෙනවද කියලා. එතීන් අණු ඒක පරාසයක් විදිහට තමයි අපිට දක්වන්න පුළුවන්. මේ ක්‍රියාවලියට අපි කියන්නේ බහු අවයවීකරණය. එතකොට මේ සරල අණු වලට කියනවා ඒක අවයවක කියලා. බහු අවයවීකරණයෙන් හැදෙන අණු වලට අපි කියනවා යෝධ අණුවට කියනවා බහු අවයවක කියලා. එතීන් කියන්නේ ඒක අවයවකයක්, පොලිඑතීන් කියලා කියන්නේ බහු අවයවකයක්. යම් ක්‍රියාවලියක් මගින් කුඩා අණු විශාල සංඛ්‍යාවක් රසායනිකව සංයෝජනය වී නිපදවනු ලබන විශාල අණු බහු අවයවක ලෙස හැඳින්වෙනවා. මේක ඔයගලන් අනිවාර්යෙන් මතක තියාගන්න ඕන දෙයක්. යම් ක්‍රියාවලියක් මගින් කුඩා අණු විශාල සංඛ්‍යාවක් රසායනිකව සංයෝජනය වෙලා නිපදවනු ලබන විශාල අණු බහු අවයවක කියලා අපි හඳුන්වනවා. මෙසේ කුඩා අණු විශාල සංඛ්‍යාවක් රසායනිකව සංයෝජනය වී යෝධ අණු හෙවත් විශාල අණු සෑදීමේ ක්‍රියාවලිය බහු අවයවීකරණය polymerization කියලා අපි කියනවා. බහු අවයවීකරණය. සාමාන්‍ය සංයෝග වල නිරතුරුවම නිශ්චිත මෞලික ස්කන්ධයක් තියෙනවා. අපි දන්නවා එතීන් වල එතීන් කියලා කියන්නේ C2H4. එතකොට කාබන් වල 12යි නම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යි 12 12 24යි. හයිඩ්‍රජන් 4ක් තියෙනවා. හයිඩ්‍රජන් 4ක් තියෙනවා. එතන 4යි. ඒතර 24 4යි 28යි. ඒතර නිශ්චිත සාපේක්ෂණක ස්කන්ධයක් තියෙනවා. නැත්නම් මෞලික ස්කන්ධයක් තියෙනවා. නමුත් පොලිඑතීන් ගත්තම ඒක අපිට කියන්න බෑ කීයක් එතීන් අණු සම්බන්ධ වෙලා තියෙනවද කියලා. ඒ නිසා මේකට යම් මෞලික ස්කන්ධයක් නිශ්චිත වශයෙන් ප්‍රකාශ කරන්න බෑ. මෞලික ස්කන්ධයක් පරාසයක තමයි පවතින්නේ. බහු අවයවීකරණයට සහභාගී වන කුඩා අණු අපි කිව්වා ඒක අවයවක කියලා. ඒවට එතන මොනොමර්ස් කියලා කියනවා. මේ ඒක අවයවකයක් අපි මෙතන අරන් තියෙනවා ටෙට්‍රාක්ලෝරෝඑතීන්. මේක මොකද්ද? ටෙට්‍රාක්ලෝරෝඑතීන්. එතකොට මේක ඒක අවයවකය. ඒ ඒක අවයවක රාශියක් රසායනිකව සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වෙන ක්‍රියාවලියට අපි කියනවා බහු අවයවීකරණය. ඒවා ඒකාවයවක බහු අවයවීකරණයෙන් සෑදෙන විශාල අණු එතකොට බහු අවයවකය. දැන් මෙතනදී ඔයගලන්ට පේනවා දැන් මේක දිගට ලියන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් මේ මෙතන පෙන්නලා තියෙන මේ බරහණෙන් පෙන්නලා තියෙන වගේ ඒකක අතිවිශාල ප්‍රමාණයක් තමයි එහෙම නැත්නම් n සංඛ්‍යාවකින් තමයි බහු අවයවකය හැදෙන්නේ. ඒ නිසා අපිට පුළුවන් මෙහෙම වරාණක් දාලා මෙතන n දාලා පෙන්නුවා. ඒකෙන් පෙන්වන්නේ අදාළ බහු අවයවකය. එහෙනම් ඒක තමයි
පොලිඑතීන්. ඒතර පොලිඑතීන් දක්වන්න අපිට මෙන්න මේ කොටස පෙන්වාම ප්‍රමාණවත් වෙනවා ව්‍යුහය විදිහට. ව්‍යුහ සූත්‍රයේ විදිහට. එතීන් වලින් පොලිඑතීන් හැදෙන ආකාරය. බලන්න එතීන් වලින් පොලිඑතීන් හැදෙනකොට වෙන්නේ මෙහෙම දෙයක්. දැන් මෙතන තියෙන ද්විත්ව බන්ධනය කැඩෙනවා මේ පැත්තට. right? එතකොට මේ කාබන් පරමාණු දෙක අතර ඒක බන්ධනයක් හැදෙනවා. මෙතන ඒක බන්ධනයක්, මේකත් ඒක බන්ධනයක් වෙනවා. මේක කැඩෙනවා මේ පැත්තට. ඒතර මෙතනත් ඒක බන්ධනයක් වෙනවා. මේක කැඩෙනවා මේ පැත්තට. මෙතනත් ඒක බන්ධනයක් හැදෙනවා. මේකත් ඒක බන්ධනයක් වෙනවා. මේක කැඩෙනවා මේ පැත්තට. මේක කැඩෙනවා මේ පැත්තට. ඒතර මෙතනත් ඒක බන්ධනයක්. එහා පැත්තෙන් තියෙන අණුවෙන් මේ පැත්තට කැඩෙනවා ද්විත්ව බන්ධනය. ඒතර මෙතනත් ඒක බන්ධනයක්. එතකොට කාබන් පරමාණු අතර ඒක බන්ධන ඇති වෙනවා. හයිඩ්‍රජන් ටික සම්බන්ධ වෙනවා මේ විදිහට. එතකොට බලන්න හැදිලා තියෙන්නේ පොලිඑතීන් දාමය. පැහැදිලි? මේකේ නෑ එක ද්විත්ව බන්ධනයක්වත්. ද්විත්ව බන්ධන තියෙන නිසා තමයි ඇල්කේන වලට සාපේක්ෂව ඇල්කීන ප්‍රතික්‍රියාශීලී වෙලා තියෙන්නේ. මෙන්න එතීන් අණුව. මේ තියෙන්නේ බහු අවයවීකරණය වෙනවා. මෙන්න හැදලා තියෙනවා පොලිඑතීන්. ඒතර පොලිඑතීන් දක්වනට ඔයගලන්ට මේ කොටස දැක්වාම ප්‍රමාණවත් වෙනවා. මේ වගේ ඒවා අතිවිශාල ප්‍රමාණයක් දාමාකාරව බැඳලා තමයි පොලිඑතීන් හැදෙන්නේ. ඒ අණු සංඛ්‍යාව අපි n කියලා දක්වනවා. n කියන්නේ ඕනෑම අගයක් විය හැකියි. ඒතර මේ වගේ ඒවා n සංඛ්‍යාවකින් තමයි මේක හැදලා තියෙන්නේ. මෙම එතීන් බහු අවයවීකරණය ඇති වූ පොලිඑතීන් වල CH2 ආකාරයේ අණු n සංඛ්‍යාවක් පවතිනවා. බහු අවයවක ඇති මෙම කොටස් පුනරාවර්තන ඒකකය කියලා හඳුන්වනවා. මෙන්න මේ කෑල්ල විතරක් අපි ගත්තොත් අපි ඒකට කියනවා පුනරාවර්තන ඒකකය. ඒතර මේකේ ද්විත්ව බන්ධනය නැහැ. මේ ද්විත්ව බන්ධනය කැඩිලා ඉවරයිනේ. ඒතර මෙතන මේ වරහන අයින් කරපුවාම n එක අයින් කරපුවාම ඒක පුනරාවර්තන ඒකකය. වරහන දාලා n දාපුවාම මේක පොලිම එක එහෙම නැත්නම් බහු අවයවකය. අපි බලමු දැන් මෙන්න ඒක අවයවකය මේක ක්ලෝරෝඑතීන්. ක්ලෝරෝඑතීන් බහු අවයවීකරණය හැදෙන්න ඕනි පොලික්ලෝරෝඑතීන් නැත්නම් PVC. දැන් මෙතනදී මේක බහු අවයවීකරණයකට මේ ද්විත්ව බන්ධන නැති වෙනවා. කාබන් දාමයක් හැදෙනවා. ඒතර හැම වෙලාවෙම හයිඩ්‍රජන් උඩ පැත්තේ හයිඩ්‍රජන් පරමාණුවකට පස්සේ ක්ලෝරින් පරමාණුවක්. ආය හයිඩ්‍රජන් පරමාණුවක්, ආය ක්ලෝරින් පරමාණුවක්. ඒ විදිහට තමයි එන්න ඕනේ. ඒතර මෙතනට අපි දාන්න පුළුවන් මොකක්ද මේකේ මෙතනට අපිට දාන්න පුළුවන් මේකේ පුනරාවර්තන ඒකකය. මෙතන දාන්න පුළුවන් බහු අවයවකය. බහු අවයවකය වෙන්න ඕනේ මෙහෙම එකක්. බහු අවයවකය වෙන්න ඕනේ C අතර තියෙන කාබන් අතර තියෙන ඒක බන්ධන. මේක තවදුරටත් පැතිරෙනවා. ඒ බහු අවයවීකරණය වෙච්ච හින්දා උඩ තියෙන්න ඕනේ හයිඩ්‍රජන් පරමාණුවක්. මෙතන තියෙන්න ඕනේ ක්ලෝරින් පරමාණුව. ආයි මෙතන යට හයිඩ්‍රජන්, මෙතන ක්ලෝරින්. මෙතනත් හයිඩ්‍රජන්. මෙතන හයිඩ්‍රජන් පරමාණු, මෙතන ක්ලෝරින් පරමාණු, මෙතනත් හයිඩ්‍රජන් පරමාණු, මෙතනත් හයිඩ්‍රජන් පරමාණු. ඒතර මේ වගේ ඒවා n සංඛ්‍යාවකින් තමයි n සංඛ්‍යාවක් තියෙනවා බහු අවයවකී. දැන් පුනරාවර්තන ඒකකය වෙන්න ඕනි කාබන් පරමාණු දෙක අතර එක බන්ධන තියෙන්නේ. මෙතන හයිඩ්‍රජන්, මෙතන ක්ලෝරින්, යට හයිඩ්‍රජන්, මෙතනත් හයිඩ්‍රජන්. මේක පුනරාවර්තන ඒකකය. දැන් ඔයගලන්ට පැහැදිලි මෙන්න බහු අවයවකය, මෙන්න පුනරාවර්තන ඒකකය. මෙතන හැදෙන්නේ PVC. මේකට අපි කියනවා PVC. දැන් පොලිවයිනයිල් ක්ලෝරයිඩ්. ඔයගලන් PVC වල භාවිත අහලා ඇති. අපි PVC පාවිච්චි කරනවා විශේෂයෙන් වැහිපීලි, එතකොට PVC ජලනල, නාන කාමර දොරවල්, කන්ඩියුට් වගේ දේවල් හදන්න. මේ භාවිත සඳහා වැදගත් වෙන්නේ මේවා විද්‍යුත් පරිවාරක වීම, ජලයට ප්‍රතිරෝධී වීම, සැහැල්ලුයි, කල්පවතිනවා,
මල බැඳෙන්නේ මේ වගේ ලක්ෂණ හින්දා PVC භාවිතය යකඩ භාවිතයට වඩා වැඩි වෙලා තියෙනවා විශේෂයෙන් ජලනල ආදිය සඳහා. ඊළඟට ටෙට්‍රාක්ලෝරෝඑතීන්. දැන් අපි කතා කරේ ක්ලෝරෝඑතීන් බහු අවයවීකරණය. ඊළඟට ටෙට්‍රාක්ලෝරෝඑතීන්. ටෙට්‍රාක්ලෝරෝඑතීන් වල උගලන්ට පේනවා හයිඩ්‍රජන් පරමාණු 4 ක්ලෝරින් පරමාණු 4ක් මගින් විස්ථාපනය කරලා තියෙනවා. එතකොට මේක බහු අවයවීකරණය වෙනකොට වෙන්න ඕනි මේ ද්විත්ව බන්ධනය නැති වෙන්න ඕන. ඔන්න ද්විත්ව බන්ධනය නැති වුණා ක්ලෝරින් 4ම තියෙනවා. ඒතර මේක තමයි ඒක අවයවකය. එහෙනම් බහු අවයවකය දක්වනකොට අපිට මෙතනින් වරහන් දෙක දාලා පිටින් n එකක් දැම්මොත් මේ වගේ ඒවා n සංඛ්‍යාවකින් තමයි මේකේ බහු අවයවකය හැදෙන්නේ. ඒකට අපි කියනවා poly tetrachloroethene. poly tetrachloroethene. ඊළඟට tetrafluoroethene. tetrafluoroethene. මේ tetrafluoroethene වල කාබන් පරමාණුවට සම්බන්ධ වෙලා තියෙන හයිඩ්‍රජන් පරමාණු 4ම විස්ථාපනය කරලා තියෙනවා ෆ්ලුවරින් පරමාණු 4ක් මගින්. ඒතර මේක බහු අවයවීකරණය වෙනකොට කාබන් පරමාණු දෙක අතර තියෙන ද්විත්ව බන්ධන නැති වෙලා මෙවැනි අණු රාශියක් එකට සම්බන්ධ වෙනවා. එතකොට එහෙම සම්බන්ධ වෙනකොට මේ විදිහටයි ඒක අවයවකයේ එන්න ඕනේ. එතකොට බහු අවයවකේ නම් බහු අවයවකයේ වරහන් දෙකක් ඇවිල්ලා n එක පිටින් දානවා. එතකොට මේ වගේ ඒ පුනරාවර්තන ඒකක n සංඛ්‍යාවකින් තමයි බහු අවයවකයේ හැදිලා තියෙන්නේ. ඔය තියෙන්නේ බහු අවයවකේ. ටෙට්‍රාෆ්ලෝරෝඑතීන් එහෙම නැත්නම් මේකෙන් හැදෙන පොලිමර් එක එහෙම නැත්නම් බහු අවයවකයට අපි කියනවා ටෙෆ්ලෝන් කියලා. ටෙෆ්ලෝන් පාවිච්චි කරන විශේෂයෙන් ආහාර පිසින බඳුන් වල නොයැලෙන කෝටින් එක එහෙම නැත්නම් ස්තරය සකස් කිරීම සඳහා. ඒ කියන්නේ ඔයගොල්ලන් දන්න non stick භාජන වල නොයැලෙන ස්තරය හදලා තියෙන්නේ මේ ටෙට්‍රාෆ්ලෝරෝඑතීන් වලින්. ඊට පස්සේ අපි දැන් කතා කරා අපි ඇල්කේන ඇල්කීන ගැන. ඇල්කයින කියලා කියන්නේ කාබන් පරමාණු අතර එක් ත්‍රිත්ව බන්ධනයක්වත් පවතින හයිඩ්‍රෝකාබන්. නමුත් ඕගොල්ලන්ගේ සිලබස් එකේ එවැනි සංයෝග ගැන එහෙම නැත්නම් ඇල්කයින ගැන සාකච්ඡා කරන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් මතක තියාගන්න ත්‍රිත්ව බන්ධනයක් තිබ්බොත් හයිඩ්‍රෝකාබනේ ඒක ඇල්කයිනයක්. එතකොට ඇල්කයින නම් කිරීමේදී ඒක අවසන් කරන්නේ ප්‍රත්‍ය අයින් කියන ප්‍රත්‍යයෙන්. එතයින්, ප්‍රොපයින්, බියුටයින්, පෙන්ටයින් ඒ ආකාරයට තමයි ඒක නම් කිරීම වෙන්නේ. අයින් ප්‍රත්‍යයෙන් අවසන් වෙන්න ඕන. ඊට පස්සේ අපි මේ බහු අවයවක වර්ග කරනවා ආකාර කිහිපයකට. එක ආකාරයක් තමයි සම්භවයේ මත පදනම්ව වර්ග කිරීම. දෙවෙනි ආකාරයේ ව්‍යුහය මත පදනම්ව වර්ග කිරීම. තුන්වෙනි ආකාරය තනුන් මේකකයේ ස්වභාවය මත පදනම්ව වර්ග කිරීම. අපි සම්භවයේ මත පදනම්ව වර්ග කරනකොට ප්‍රධාන වශයෙන් ඒ කියන්නේ සම්භවය කියන්නේ ඇතිවෙච්ච ආකාරනේ. ස්වභාවිකව ඇතිවෙච්ච ඒවා තියෙනවා. සහ કૃත්‍රිමව අපේ අවශ්‍යතාවයන් සඳහා සකස් කරගත්ත බහු අවයවක තියෙනවා. ස්වභාවික බහු අවයවක දන්නවා ඔයගොල්ලෝ. ස්වභාවික රබර්, ප්‍රෝටීන්, පිෂ්ඨය, සෙලියුලෝස්, DNA, RNA වගේ ඒවා. කෘත්‍රිම බහු අවයවක කෘත්‍රිම රබර්, පොලිතින්, ටෙෆ්ලෝන්, පොලිප්‍රොපිලීන්, නයිලෝන්, පොලියස්ටර් වගේ ඒවා. අපි ස්වභාවික බහු අවයවක විදිහට පාවිච්චි කරපු ප්‍රෝටීන් ගත්තොත් ප්‍රෝටීන් වල ඒක අවයවකය වෙන්නේ අපි දන්නවා ඇමයිනෝ ආම්ල. පිෂ්ඨේ මොනොසැකරයිඩ්, ග්ලූකෝස් වගේ දේවල්. එහෙම නැත්නම් ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස් වගේ. ඔයගොල්ලන් දන්නවා DNA වල ඒක අවයවකය නියුක්ලියෝටයිඩ්. මේ විදිහට අපිට ස්වභාවික රබර් වලත් අපිට ගන්න පුළුවන් ඒක අවයවකය. ඒකට කියනවා අපි අයිසෝප්‍රොපීන් කියලා. right. පැහැදිලි එහෙමනම් ස්වභාවික බහු අවයවක සහ කෘත්‍රිම බහු අවයවක කියලා සම්භවයේ මත පදනම්ව බහු අවයවක වර්ග කරන්න පුළුවන්. රබර් ස්වභාවික බහු අවයවකයක්. රබර් වල ඒක අවයවකය අයිසෝප්‍රොපීන්. එතකොට අපි දන්නවා බහු අවයවකය වෙන්න ඕනි පොලි අයිසෝප්‍රොපීන්. ඒ කියන්නේ ස්වභාවික රබර් කියන්නේ පොලි අයිසෝප්‍රොපීන්. මේ ඒක අවයවකය. ඒක අවයවකයේ
ද්විත්ව බන්ධන දෙකක් තියෙනවා. කාබන් පරමාණු 4ක් සරල දාමයක් විදිහට තියෙනවා. මේකේ දෙවෙනි කාබන් පරමාණුවට සම්බන්ධ වෙලා තියෙනවා. තව කාබන් පරමාණුවක් ඒ කියන්නේ CH3 එකක්. මේ මැද තියෙන ඒක බන්ධනයක් දෙපැත්තේ ද්විත්ව බන්ධන දෙකක් තියෙනවා. ඔක අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. වෙන්නේ බහු අවයවීකරණයේදී මේ ද්විත්ව මේ වගේ අණු 100 ගාණක් එකට සම්බන්ධ වෙන එකනේ මේ පැත්තෙනුත් සම්බන්ධ වෙනවා මේ පැත්තෙනුත් සම්බන්ධ වෙනවා. ඒතර මේ ද්විත්ව බන්ධනය කැඩෙනවා මේ පැත්තට. කැඩිලා අනිත් අණුවේ කාබන් පරමාණුත් එක්ක සම්බන්ධ වෙනවා. ඒතර මේ ද්විත්ව බන්ධනය කැඩෙනවා මේ පැත්තට. right? එතකොට මෙතන ඒක බන්ධනයේ ද්විත්ව බන්ධනයක් වෙනවා. මෙතන යාබද ඒක අවයවකයේ තියෙනවානේ. ඒකේ තියෙන මේ කෙළවරේ තියෙන ද්විත්ව බන්ධනය මේ පැත්තට කැඩිලා මේ කාබන් පරමාණුවයි ඒක අවයවකයේ තියෙන කාබන් පරමාණුවයි අතර බන්ධනයක් ඇති කරගන්න. එතකොට බලන්න පුනරාවර්තන ඒකකයේ දෙපැත්තේ තියෙනවා ඒක බන්ධන දෙක මැද තමයි තියෙන්නේ මේ ද්විත්ව බන්ධන දෙක දැන් ඒක බන්ධන වුණා මැද ඒක බන්ධනය ද්විත්ව බන්ධනයක් වෙලා තියෙනවා. ඒක අවයවකයේ ද්විත්ව බන්ධන දෙකක් තියෙනවා. හැබැයි පුනරාවර්තන ඒකකයේ තියෙන ද්විත්ව බන්ධන එකයි. මෙතනට වරහණක් දාලා n පිටින් දාපුවාම මේ වගේ n සංඛ්‍යාවකින් තමයි බහු අවයවකය හැදෙන්නේ. ඒතර මේක පොලි අයිසෝප්‍රොපින්. ව්‍යුහයේ මත පදනම්වත් බහු අවයවක වර්ග කරන්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යුහය කියලා කියන්නේ එක සකස් වෙලා තියෙන දේ, හැදිලා තියෙන විදිය. ඒ අනුව රේඛීය බහු අවයවක තියෙනවා. රේඛීය කියන්නේ තනි රේඛාවක් විදියට. එහෙම නැත්නම් ඒ වගේ හරස් හෝ ශාඛා දාම නැති විදියට තියෙන බහු අවයවක. දැන් අපි ගත්තොත් ස්වභාවික රබර් ගත්තොත් ඒක රේඛීය දාම් බහු අවයවකයක්. ඒතකොට ඒක නිසා තමයි ඝනත්වයේ ද්‍රවාංක තාපාංක අඩු වෙන්නේ. ඒ ශාඛා දාම බහු අවයවක ගත්තොත් එහෙම මේ විදිහට ශාඛා තියෙනවා ඒ වගේ. අපි ගත්තොත් එහෙම low density polythene. එහෙම නැත්නම් අඩු ඝනත්ව polythene ගත්තොත් ඒක අයිති වෙන්නේ මේ ශාඛා දාම බහු අවයවකට. ඒතකොට වැඩි ඝනත්ව polythene, high density polythene ගත්තොත් ඒක රේඛීය දාම බහු අවයවකයක්. හරස්දාම් බහු අවයවකයක් කියලා කියන්නේ මේ දාම අතර හරහට මෙවැනි බන්ධන ඇති වෙලා තියෙනවා. දැන් අපිට ගන්න පුළුවන් වල්කනයිස් කරපු රබර් ගත්තොත් ඒක හරස්දාම සහිත බහු අවයවකයක්. ඒතර හරස්දාම තියෙන බහු අවයවක ගත්තම ඒ වගේ ඝනත්වය වැඩි, එතකොට දෘಢතාවය වැඩි, ඒකම ගෙවි යාම වගේ ಗುಣ අඩු වෙනවා. කියන්නේ ශක්තිමත් ඒ වගේ තත්ත්ව දකින්න පුළුවන් හරස්දාම් බහු සහිත බහු අවයවක වල. රබර් වල්කනයිස් කිරීම. તો රබර් මං කිව්වා සරල දාම සහිත බහු අවයවකයක්නේ. එතකොට රබර් වල සරල දාමේ ඔයගලන්ට මතකයි බහු අවයවකයේ හැදුනාන් පස්සේ වගේ ද්විත්ව බන්ධන තියෙනවා. ඒ පොලිඅයිසෝප්‍රොපීන් වල අර ඒක අවයවකයේ මැද ද්විත්ව බන්ධනයක් තියෙනවානේ. ඒ ද්විත්ව බන්ධන තියෙනවා දිගටම. ඒ ද්විත්ව බන්ධන කැඩිලා ඒ ද්විත්ව බන්ධන වලට සල්ෆර් ආදේශ වෙලා හරස් දාම ඇති වෙනවා. මේ තියෙන්නේ කාබන් වල ද්විත්ව බන්ධන ඇරිලා සල්ෆර් සහිත හරස් බන්ධන ඇති කරගෙන තියෙනවා. එතකොට තමයි මේකේ දෘಢතාවය වගේ ලක්ෂණ වෙනස් වෙන්නේ. ඒතර මේකදි කරන්නේ රබර් වලට සල්ෆර් එකතු කරලා උත්ප්‍රේරක සමග රත් කිරීම. එතකොට තමයි මේකේ මේ ಗುಣ වෙනස් වීම සිදු වෙන්නේ. ඒතර සල්ෆර් ප්‍රමාණය වැඩි කරනකොට 25ක් 35ක් විතර වෙනකොට තවදුරටත් මේක දැඩි ද්‍රව්‍යයක් බවට පත් වෙනවා. එම ද්‍රව්‍යයට අපි කියනවා එබනයිට් කියලා. ඒ එබනයිට් තමයි පාවිච්චි කරන්නේ විදුලි පරිපථ වල අපි යොදා ගන්න හෝල්ඩර්ස් ස්විචර්ස් වගේ ඒවා හදන්න පාවිච්චි කරලා තියෙන එබනයිට්. ඒක විද්‍යුත් පරිවාරක ද්‍රව්‍යයක් සහ ශක්තිමත් කැඩෙන සුළු ද්‍රව්‍යයක්. රබර් වගේ ඇදෙන සුළු ද්‍රව්‍යයක් නෙමෙයි. ප්‍රත්‍යස්ථාපිත කොට අඩු වෙලා තියෙනවා. බහු අවයවක වල වැදගත්කම. බහු අවයවක වල වැදගත්කම ගැන කතා කරනකොට අපිට ප්‍රධාන වශයෙන් කියන්න පුළුවන් මේක සුලභ නිසා මිල අඩුයි. මොකද පෙට්‍රෝලියම් වල අතුරු ඵලයක් විදිහට අපිට ලැබෙනවා. ඒ නිසා පහසුවෙන් සපය ගන්න පුළුවන්. ඒ නිසා මිල අඩු වෙලා තියෙනවා. අවශ්‍ය ගුණාංග සහිතව පහසුවෙන් නිපදවන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ ප්‍රත්‍යස්ත ගුණ එහෙම නැත්නම් වර්ණය එහෙම නැත්නම් ඒ ඝනත්වය විවිධ පෙළෙන ස්වභාවය මේ සියලු දේවල් වෙනස් කරලා අවශ්‍ය ගුණ සහිතව නිපදවන්න පුළුවන්. මේ නිසා භාවිතය වැඩි වෙලා තියෙනවා. අවශ්‍ය වර්ණයකට වර්ණ ගන්වන්න පුළුවන්. ඒකත් වැදගත්කම. විද්‍යුත් පරිවාරක මේවා ඔක්කොම විද්‍යුත් පරිවාරක. ඒ නිසා
භාවිත වැඩි වෙලා තියෙනවා. සැහැල්ලුයි, සුලභයි. මේ සියලු ලක්ෂණ නිසා බහු අවයවක භාවිතය කියලා ගිහිලා තියෙනවා. දැන් මේ විදිහට බහු අවයවක භාවිතය ඉහළ යෑම පරිසරයට අහිතකර තත්ත්වයක්. ඒ නිසා අපිට ඉතාමත්ම වැදගත් වෙනවා බහු අවයවක භාවිතය අවම කිරීමට මිනිසුන් පොළඹවන එක. ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි මේ බහු අවයව බොහෝ ඒවා ජෛව හානියට ලක් වෙන්නේ නැහැ. මේවා සමහරට වියෝජනය වෙන්න අවුරුදු 10 ගාණක් ගත වෙනවා. ඒ නිසා කවදා හරි පොලිතීන් ප්ලාස්ටික් සහිත එහෙම නැත්නම් පොලිතීන් සහ ප්ලාස්ටික් ගොඩ ගැහුණු පෘථුවියක් අපිට දකින්න පුළුවන් වෙයි මේ විදිහට බහු අවයවක භාවිතයට ගත්තොත්. ඉතින් දහනේ මේවා දහනය කරොත් දහනේදී විෂ වායු පිට වෙනවා. දැන් අපි දන්නවා ටයර් පිච්චුවොත් එහෙම ටයර් වල සල්ෆර් තියෙනවා, සල්ෆර් ඩයොක්සයිඩ් පිට වෙනවා. සල්ෆර් ඩයොක්සයිඩ් කියන්නේ ඉතාම විෂ සහිත වායුවක්, විශේෂයෙන් අම්ල වැසි ඇතිවීම කෙරෙහි බලපාන. සල්ෆර් ඩයොක්සයිඩ් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා සල්ෆියුරස් අම්ලය හැදෙනවා. සමහර ඒවා පිළිකාකාරක. මේවා දහනේදී වාතයට එකතු වෙන ඒවා විශේෂයෙන් පිළිකාකාරක වෙන්න පුළුවන්. බහු අවයවක වන කෘත්‍රිම රෙදි දාඩි උරා ගන්නේ නැහැ. අපි ගත්තොත් අපි අදින පොලියස්ටර්, නයිලෝන් වගේ ඒවා දාඩි උරා ගන්නේ නැහැ. තව එකක් තමයි මේවා පහසුවෙන් ගිනි ඇවිලෙනවා. ගිනි ඇවිලුනොත් එහෙම ඇඟට ඇලෙනවා. මේ නිසා අනුතුරුදායක බවත් මේවයින් වැඩි. තව එකක් තමයි අසාත්මික වෙනවා. ඒකට ඇලර්ජි වෙනවා සමහර අයට බහු අවයවක වලින් සකස් කරපු හැඳුම් වර්ග. මේ අනුව උගලන්ට පැහැදිලි වෙන්න ඇති බහු අවයවක භාවිතය යම් තාක් දුරට අවම කිරීම වැදගත් කියන එක. ඔයගලන්ට පුළුවන් මේ පාඩම අවසානයේ නැවතත් වීඩියෝ එක බලලා එහෙම නැත්නම් බලන ගමන් මේකට අදාළ සටහනක් තමන් විසින්ම සකස් කරගන්න. එතකොට මේකට අදාළ පාඩමට අදාළ කරුණු අවධාරණය කරගන්න පුළුවන් වෙයි, වඩා පහසුයි. මතක තබා ගැනීමත් එතකොට පහසු වෙනවා. ඊට පස්සේ අභ්‍යාස කිරීම සුදුසුයි.